iBond කියලා පිළිගන්නවා SL Tax Solution YouTube channel එකට. අද මම අරගෙන ආවා 2019-20 තාක්ෂීරු වර්ෂය සඳහා තනිපුද්ගල ආදායම් වාර්තාව සම්පූර්ණ කරන්නේ කොහොමද කියන වීඩියෝ එක. ගිය වසරේ 2018-19 වසරේ තනිපුද්ගල ආදායම් වාර්තාව සම්පූර්ණ කරන වීඩියෝ එක මම කරා. ඒක නිසා 19-20 අලුතින් අප්ඩේට් වෙලා තියෙන schedules දෙක විතරයි මම කියලා දෙන්නේ. ඒ කියන්නේ schedule 10 එක සහ schedule 11 එක නැත්නම් schedule 10 සහ schedule 11 අලුතෙන් එකතු වෙලා තිනවා. ඒ දෙක විතරයි මම මෙහිදී පැහැදිලි කරන්නේ. මොකද 18 19 තක්සේරු වර්ෂයේදී schedule 1 එකේ ඉඳලා schedule 9 එක වෙනකන් සම්පූර්ණ කරන හැටි මම කියලා දුන්නා. ඔයාලට දැන් මේ උඩ YouTube card එකක් දිස් වෙනවා. ඒක ක්ලික් කරලා 18 19 ආදායම් වාර්තාව පුරවන වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක වගේම තමයි 19 20 දී වෙනස්කම් රාශියක් නැහැ. තියෙන වෙනස්කම් ටික මම කියලා දෙනවා schedule 1 ඉඳලා 9 දක්වා. ඕගොල්ලෝ ඒක බලන්න මම පල්ලෙහාත් link එක දාන්නම්. ඒ වගේම 19 20 ආදායම් බද්ද ගණනය කරන හැටි මම කියලා දුන්නා. ඒ වීඩියෝ එකේ link එකත් මම පල්ලෙහා දාන්නම්. ඒ වගේම මේ දැන් උඩ තියෙන YouTube card එකෙන් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එතකොට මේ තියෙන්නේ 2019 තක්සේරු වර්ෂය සඳහා තනිපුද්ගල ආදායම් වාර්තාව. එතකොට මේකේ කොටස් දෙකක් තියෙනවා. මූලික වශයෙන් section 1 එකේ statement of tax calculation. එතකොට මේක යටතේ schedule 1 ඉඳලා 9 දක්වා අපිට මෙතන දිස් වෙනවා. එතකොට මේ schedule 9ම මම කතා කරා 18 19 වාර්තාවේදී. ඔයාලා මේ වීඩියෝ එක බලන්න මම කිව්වා වගේම මේකේ අලුතින් ඇවිල්ලා තියෙන කොටස තමයි relief for expenditure. 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා වසරකට ලක්ෂ 12ක් වියදම් සහනයක් ලබා දුන්නා. එතකොට මේ මාස 3ට අදාළ වෙන්නේ ලක්ෂ 3යි. එතකොට ඒක රිටර්න් එකට ඇවිල්ලා තිනවා. ඒ වගේම part E එකේ තියෙනවා mandatory schedules කියලා. එතකොට අපේ උපලේඛන ටික. එතකොට මෙතන අදාළ වෙන උපලේඛන අපි හරියක් දාලා දක්වන්න ඕනේ අපි සම්පූර්ණ කරන ඒවා. එතකොට මේක ගිය වසරේ රිටර්න් එක නැත්නම් 18 19 මේ schedules තිබුණේ වෙනම උපලේඛන තියෙන schedule එකේම පළවෙනි කොටස විදියට. එකේ ඉඳලා 9 දක්වා මෙහෙම සම්පූර්ණ පිටුවක තිබුණා. නමුත් මේ වසරේ main return එකේ part E යටතේ තමයි මේ schedules ටික දාලා තින්නේ. අලුතෙන් එකතු වෙච්ච schedule 10 සහ 11ත් සමග. ඒ වගේම ගිය වසරේ වාර්තාවේ part E එකට තිබුණේ මෙන්න මෙහෙම tax computation sheet එක attach කරලාද loss adjustment කරලා තියෙනවද කියලා කොටස් දෙකක්. ඒ කොටස් දෙක මෙතනින් ඉවත් කරලා තිනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් return එකට කරලා තියෙන වෙනස්කම මේ වසරේදී. එතකොට මේකෙදී අපි schedule 10 සහ 11 සම්පූර්ණ කරන හැටි තමයි මම මූලික වශයෙන් කියලා දෙන්නේ. එතකොට ඒකට සම්බන්ධව schedule 1 2 සහ 5 එක මම මෙහිදී fill කරනවා. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම section 2 එක යටතේ declaration එක තියෙන සුපුරුදු පරිදි part A එක යටතේ අනුමත ගණක අධිකාරීවරයෙක් සම්පූර්ණ කරන්න තියෙනවා. part B එක යටතේ අදාළ වාර්තාව අයිති පුද්ගලයාට සම්පූර්ණ කරන්න තියෙනවා. එතකොට ඕක තමයි return එකේ තියෙන කොටස් ටික. දැන් අපි බලමු උපලේඛන. එතකොට schedule 1 එක තමයි employment income එකට අදාළ වෙන්නේ. එතකොට employment income එකේ relief එක යටතේ තියෙනවා 5,25,000. මේක ලක්ෂ 7න් 12න් 9ක් පළමු කාල සීමාවට තමයි අදාළ වෙන්නේ. ඒක නිසා තමයි 5,25,000ක අගයක් මෙතන දක්වලා තියෙන්නේ. ඒ වගේම foreign service income එක employment income එක යටතේ දක්වලා තියෙනවා. මිලියන 15ක් දක්වා 2019 12 31 දක්වා අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය කොටස් දෙක තමයි එතකොට මූලික වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ. මේක ගිය වසරේ වාර්තාවෙත් තිබුණා. නමුත් මේක වෙනස් වීමට භාජනලා තියෙනවා සුළු වශයෙන්. ඒ වගේම schedule 2 එක business income එක. ඒතර business income එක යටතේ තනිපුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් සහ trust එකක් මෙතන දක්වලා තිනවා. ඒ අදාළ පරිදි අපිට ඒක දාගන්න පුළුවන්. එතකොට schedule 3 එකට අපි ආවොත් ඒක investment income එක income එක යටතේ partnership එකකට investment income එකක් තියෙනවද individual තියෙනවද ඒ වගේම trust එකකට තියෙනවද කියලා අපිට මෙතන දාගන්න පුළුවන්. ඊට අමතරව senior citizen නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවන මිලියන 1.5ක බදු නිදහස් දීමනාව පස් පීරියඩ් එකට තමයි අදාළ වෙන්නේ. ඒ කියන්නේ 2019 12 31 දක්වා කාල සීමාවට තමයි අදාළ වෙන්නේ. 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා මිලියන 3ක් හැමෝටම සහනයක් විදියට හම්බ වෙන නිසා ඒක ජනවාරි 1 වෙනිදා ඉඳලා අදාළ වෙන්නේ නැහැ. නිසා තමයි 12:31ට ඒක දක්වලා තියෙන්නේ. ඊට පස්සේ schedule 4 එක අද income එක ගිය වසරේ වගේමයි 18 19 වගේමයි වෙනසක් නැහැ. ඊට පස්සේ schedule 5 එක qualifying payment මේකත් 18 19 වගේම තමයි 19 20 දී කිසිදු වෙනසක් නැහැ. ඊට පස්සේ schedule 6 එක withholding on final withholding payment. ඒතර මේකෙත් වෙනසක් නැහැ. 18 19 වගේම තමයි schedule එකේ කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ schedule 7 එක other than WHT on final withholding payment and WHT on employment. එතකොට final withholding නොවන අනිකුත් withholding tax දාන schedule 7 එක තියෙනවා. මේකත් ගිය වසරේ වගේම තමයි වෙනසක් නැහැ.
ඊට පස්සේ ෂෙඩියුල් 8 එකට අපි ආව ෂෙඩියුල් 8 එක ටැක්ස් කැල්කියුලේෂන් එක. ඒතකොට ටැක්ස් කැල්කියුලේෂන් එකෙත් ලොකු වෙනසක් නැහැ. චූටි වෙනස්කමක් වෙලා තිනවා. ටර්ම් ඉන් බෙනිෆිට් 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් වෙනස් වෙච්ච නිසා පළමු කාල සීමාවට සහ දෙවන කාල සීමාවට වෙන වෙනම රේට් දෙකක් තියෙනවා. ඒතකොට 100% පළවෙනි කාල සීමාවට තියෙනවා. ඊට පස්සේ 106 දෙවෙනි කාල සීමාවට අදාළ වෙනවා. ඒ වගේම 110 සහ 115 පළවෙනි කාල සීමාවට සහ දෙවන කාල සීමාවට අදාළ වෙනවා. 110 සහ 112 රේට් දෙක. එතකොට මේක ටර්මිනල් බෙනිෆිට් ගැසට් එක තියෙනවා. මම ඒකේ ලින්ක් එක පල්ලෙහා දාන්නම්. ඕගොල්ලෝ ඒක බලන්න. ඒ වගේම මේ ආදායම් වාර්තාව පිරවන ගයිඩ් එකෙත් මේක තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන දුම්කොළ නිෂ්පාදන සහ මත්පැන් මත්ද්‍රව්‍ය ආදී වෙළඳාම් කරන ආයතනයට අදාළ වන බදු අනුපාතය 40%ක් වුණා 2019 12:31 වෙනකන්. ඒක බයින් ඇන් සෙලින් කරන අයටත් 40%ක් වුණා 2019 12:31 වෙනකන්. නමුත් 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා බයින් ඇන් සෙලින් කරන අයට ප්‍රොග්‍රෙසිව් රේට් එක තමයි අදාළ වෙන්නේ. ඒත් 140 අදාළ වෙන්නේ මැනුෆැක්චර් කරලා විකුණනවා නම් හරි ඉම්පෝට් කරලා විකුණනවා නම් හරි කරන අයට තමයි 140 රේට් එක අදාළ වෙන්නේ. එතකොට ඒක පැහැදිලිව තියෙනවා other than buying and selling කියලා ගයිඩ් එකෙත් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට කවුරු හරි පුද්ගලයෙක් ලිකර් ට්‍රේඩින් බිස්නස් එකේ නිරත වෙලා ඉන්නවනම් නැත්නම් බයින් ඇන් සෙලින් ව්‍යාපාරේ නිරත වෙලා ඉන්නවනම් එයා 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඇප්ලයි කරන්න ඕනේ ප්‍රොග්‍රෙසිව් රේට් එක. ඒ කියන්නේ 6 12 18 ආදී වශයෙන් යන රේට් එක. ඒක තමයි මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ මෙහිදී. එතකොට අනිත් කොටස් සමානයි බොහෝ දුරට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් යපු ෂෙඩියුල් 9 එකට ෂෙඩියුල් 9 එක ටැක්ස් ක්‍රෙඩිට් එක. එතකොට ටැක්ස් ක්‍රෙඩිට් එකේ වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මෙතන APIT කියන එක විතරයි. මොකද pay ඉවත් වෙනවා 2019 12:31 පස්සේ. ඒ නිසා APIT එක ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් එක අදාළ වෙනවා 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා. එතකොට ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එක සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එකට අදාළව ගෙවන ලද APIT එක හෝ WST එක මෙතන දක්වන්න පුළුවන්. ඒ වගේම pay T10 සර්ටිෆිකේට් මෙතන ඇටච් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අලුතෙන් එකතු වෙච්ච කොටස තමයි මෙතන පාර්ට්නර්ෂිප් ටැක්ස් එකේ ෂෙයාර් එක. එතකොට 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා පාර්ට්නර්ෂිප් එකට ටැක්ස් ගෙවන්න ඕනේ. එතකොට ඒකේ පාර්ට්නර්ගේ ෂෙයාර් එක මෙතන දාන්න පුළුවන්. එතකොට මේකට අනුපලේඛනයක් තියෙනවා ෂෙඩියුල් 9B එක. එතකොට ෂෙඩියුල් 9B එකේ මේ පාර්ට්නර්ගේ ෂෙයාර් එක දක්වලා ඒක මෙතනට එන්ටර් කරන්න ඕනේ. අපි බලමු ෂෙඩියුල් 9B එකේ මේක දක්වලා තියෙන විදිය. එතකොට මේ තියෙන ෂෙඩියුල් 9B එක. එතන මෙතන තියෙනවා පාර්ට්නර්ගේ ෂෙයාර් එක දාන්න පුළුවන් පාර්ට්නර්ෂිප් ටැක්ස් එක. ඒකෙන් ඩිඩක්ටිබල් amount එක 19 දී අඩු කරන ලද අගය දාන්න පුළුවන් මෙතන. ඊට පස්සේ අඩු නොකළ අගයක් තියෙනවා නම් ඉදිරි වසරක් සඳහා ගෙන යාමේ හැකියාවක් තියෙනවා. කැරිට් ෆෝවර්ඩ් කරන්න පුළුවන් මෙන්න මෙතන දාලා. එතන මේ ඩිඩක්ටිබල් amount එක අපි පෙන්නපු ටැක්ස් ක්‍රෙඩිට් ෂෙඩියුල් එකේ ෂෙඩියුල් 9 එකේ මෙන්න මෙතන අපි දානවා 906A කියන කේජ් එකේ. ඔන්න ඔය වෙනස තමයි මෙතන පාර්ට්නර්ෂිප් ටැක්ස් එකට අදාළව මෙතන වෙනස් වෙලා තියෙන්නේ. ඊටු කොටස් ටික ගිය වසරේ වගේම තමයි. ඊට පස්සේ ෂෙඩියුල් 9A එක ඉකොනොමික් සර්විස් චාර්ජස්. ඒතකොට ඒක ගිය වසරේ වගේම තමයි වෙනසක් නැහැ. ඒ වගේම ෂෙඩියුල් 9C එක ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් ටික තියෙනවා. සෙල්ෆ් ඇසෙස්මන්ට් පේමන්ට් ටිකයි WST paid by withholding. ඒතකොට withholding විසින් ගෙවන ලද withholding tax එක සහ ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් ටික අපිට ෂෙඩියුල් 9C එකේ දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ෂෙඩියුල් 10 එක ගැන තමයි මම ඔයගොල්ලන්ට මූලික වශයෙන් අද කියලා දෙන්නේ. ඒතර මේක නව උපලේඛනයක්. මේක ට්‍රාන්සිෂනල් ඇඩ්ජස්ට්මන්ට් නැත්තම් 2019 12:31 සහ 2020 3:31කට කාල සීමා දෙකට ෆස්ට් පීරියඩ් එක සෙකන්ඩ් පීරියඩ් එක කියලා වෙන් කරලා ටැක්ස් එක හදන්න ඕනේ. ඒ කොටස් ටික එන්ටර් කරන්න තමයි මේ ෂෙඩියුල් එක දීලා තින්නේ. අපි එහෙනම් බලමු මේ ෂෙඩියුල් එක විස්තරාත්මකව කොහොමද සම්පූර්ණ කරන්න කියලා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලන්න 19 20 කම්පියුටේෂන් වීඩියෝ එක. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. එතකොට මේකේ ෆස්ට් පීරියඩ් එක සෙකන්ඩ් පීරියඩ් එක තියෙනවා. ඒ වගේම ටෝටල් එක තියෙනවා. එතකොට මේක යටතේ ඉන්කම් සෝස් 4 මූලික වශයෙන් දීලා තියෙනවා. අපේ මූලික ඉන්කම් සෝසස් ආදාය මූලාශ්‍ර 4ක් තියෙනවා. එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක, බිස්නස් ඉන්කම් එක, ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක, ඒ වගේම අද ඉන්කම් එක. එතකොට මේ හතර එකතුව ඇසෙසබල් ඉන්කම් එක කියලා අපි සඳහන් කරනවා. ඊට පස්සේ රිලීෆ් ටික මෙතන දක්වලා තිනවා. රිලීෆ් යටතේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක සඳහා හම්බ වෙන රිලීෆ් එක, ෆොරින් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට රිලීෆ් එක, ෆොරින් සර්විස් ඉන්කම් එක, ඊට පස්සේ රෙන්ට් ඉන්කම් එකට රිලීෆ් එක, ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට රිලීෆ් එක, එක්ස්පෙන්ඩිචර් සඳහා හම්බ වෙන සාහනේ මේක අලුතෙන් ආපු එක, ඊට පස්සේ පර්සනල් රිලීෆ් එක. ඒතර මේ ඔක්කොගේම එකතුව ටෝටල් රිලීෆ් එක මෙතන දක්වලා තිනවා. ඉන්පසු ක්වොලිෆයින් පේමන්ට් සුදුසුකම් ලබන ගෙවීම මේ යටතේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ තියෙන ක්වොලිෆයින් පේමන්ට් තුන මෙතන දක්වලා තිනවා. ඒ යටතේ 1 2 3 කියලා 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ තියෙන සුදුසුකම් ලබන ගෙවීම B යටතේ දක්වලා තිනවා. ඒ ටෝටල් එක අපිට මෙතන දක්වලා තිනවා. ඊට පස්සේ ටෝටල් ඩිඩක්ෂන් ටික රිලීෆ් සහ ක්වොලිෆයින් පේමන්ට් වල එකතුව මෙන්න මෙතන දක්වලා තිනවා. ඊට පස්සේ ඇසෙසබල් ඉන්කම් එකෙන්
total deduction ටික අඩු කරාම අපිට හම්බ වෙනවා taxable income එක. ඒතර මේ taxable income එක තමයි අපි ගණනය කිරීම සිදු කරන්නේ. ඒතර මෙන්න මේ schedule එක සම්පූර්ණ කරන විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මුල සිට ඔයගොල්ලෝ පැහැදිලිව අහගන්න. ඒතර මෙතන තියෙනවා employment income එක යටතේ මම plus period එකට දාලා ලක්ෂ 16ක් A කියන කැටගරි. A කියන්නේ primary employment එක, B කියන්නේ secondary employment එක. ඒතකොට secondary employment එක යටතේ 1 2 කියලා දෙකක් තියෙනවා දාලා තියෙනවා නම් දාන්න පුළුවන්. ඒක අපිට මෙතන schedule එක යට කියලා තියෙනවා. A කියන්නේ primary employment එක, B කියන්නේ secondary employment එක කියලා. ඒතකොට මම මෙතන primary employment එක යටතේ ලක්ෂ 16ක් දාලා තියෙනවා first period එකට. ඒ වගේම second period එකට ලක්ෂ 7ක් මම දාලා තියෙනවා. ඒතකොට මේ දෙකේ එකතුව total එක නැත්නම් මුළු එකතුව ලක්ෂ 23යි. ඒතකොට වර්ෂයේ මුළු එකතුව ලක්ෂ 23යි employment income එක යටතේ. ඊට පස්සේ මම මෙතන business income එක යටතේ පුරවලා තිනවා. ඒතර business income එක යටතේ මම තනි පුද්ගල ව්‍යාපාරයක් යටතේ පුරවලා තිනවා. පළවෙනි කාල සීමාවට ලක්ෂ 12කුත්, දෙවන කාල සීමාවට ලක්ෂ 4කුත්. ඒතර මේ තියෙන්නේ බදු වන ලාභය. ඒතර ලක්ෂ 16ක් තමයි total එක. ඒතර taxable income එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම partnership එකකට business income එකක් අදාළ වෙනවා නම් අපිට ඒක partnership යටතේ මෙතන දක්වන්න පුළුවන්. ඒ වගේම trust එකකට අදාළ වෙන business income එකක් තියෙනවා නම් අපි trust එක යටතේ දක්වන්න පුළුවන්. ඒ වගේම investment income එකක් තියෙනවා අපිට sole proprietorship එකක් යටතේ, partnership එකක් යටතේ හෝ trust එකක් යටතේ තියෙනවා නම් අපිට මේ අදාළ cases වල එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා නම් other income එකක් අපිට other income යටතේ ඒක දාන්න පුළුවන්. ඒතර මේ සියලුම මූලාශ්‍ර වල එකතුවට අපි assessable income එක කියලා කියනවා. ඒතකොට ඒක එකතුවට අපි assessable income එක කියලා කියනවා. ඒක තමයි main return එක අපි දාන්නේ. ඊට පස්සේ මේ employment business income දෙක විතරයි මම මෙතන සම්පූර්ණ කරලා තින්නේ. ඒ දෙකේ එකතුව තමයි මෙතන ලක්ෂ 28ක් විදිහට දැක්වෙන්නේ. ඊට පස්සේ මෙතන දෙවන කාල සීමාවේ ලක්ෂ 7ක් සහ 4ක් තියෙනවා. ඒක තමයි ලක්ෂ 11 විදිහට දක්වලා තින්නේ. ඒතර මේ දෙකේම එකතුව තමයි ලක්ෂ 39 කියන්නේ. ඒක අපිට මේ හරස් 4 ගන්නත් පුළුවන්. උඩ අතර ගන්නත් පුළුවන් total එක එකතුව. total එක එකතු කරත් ලක්ෂ 23ක් සහ ලක්ෂ 16ක් තියෙනවා. ඒතකොට මේ දෙක එකතුව අපිට බලා ගන්න පුළුවන් ලක්ෂ 39ක් විදියට. ඔන්න ඔය ආකාරයට තමයි total assessable income එක ගන්නෙ. ඒතකොට මේක තමයි main return එකට අපි දාන්නේ. මේට අදාළ උපලේඛන සම්පූර්ණ කරලා. මේ schedule 10 සම්බන්ධ වෙන උපලේඛන 1 සහ 2 සහ 5ත් සමග. ඊට පස්සේ මෙතන relief අපි ගත්තොත් relief යටතේ තියෙන employment income එකේ relief එක 5,25,000 පළවෙනි කාල සීමාවට තමයි අදාළ වෙන්නේ. එතකොට ඒක අපි දාගන්න ඕනේ. මෙතන employment income එක ලක්ෂ 16ක් තියෙනවා පළවෙනි කාල සීමාවේ. එතකොට 5,25,000ට වඩා වැඩි නිසා සම්පූර්ණ relief එක අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ expenditure යටතේ expenditure relief එක දෙවෙනි කාල සීමාවට තමයි අපිට අදාළ වෙන්නේ ලක්ෂ 3. එතකොට ඒක total එකටත් අපි දාගන්නවා. මොකද ප්‍රථම කාල සීමාවට ඒක අදාළ වෙන්නේ නැහැ. 2020 ජනවාරි 1 වෙනිදා අදාළ වෙන්නේ. ඊට පස්සේ personal relief එක යටතේ පළවෙනි කාල සීමාවට 3,75,000යි, දෙවෙනි කාල සීමාවට 7,50,000යි. මේ දෙක එකතු 11,25,000යි total personal relief එක. ඊට පස්සේ total relief එක අපිට ගන්න පුළුවන් මේ කොටස් වල එකතුව ලක්ෂ 9ක් ප්‍රථම කාල සීමාවට, දෙවන කාල සීමාවට 10,50,000ක්, මේ දෙකේම එකතුව 19,50,000ක් විදිහට අපිට ලැබෙනවා. ඒතර මේ total column එකේ එකතුව සිරස් අතර එකතු කරත් 19,50,000ක් අපිට ලබා ගන්න පුළුවන්. ඉන් අනතුරුව qualifying payment අපිට බලා ගන්න පුළුවන්. 2007 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ තියෙන qualifying payment 3 1 2 3 වශයෙන් තියෙනවා ඒ යටතේ. ඊට පස්සේ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ තියෙන qualifying payment B යටතේ තියෙනවා. ඒතර මම මෙතන පුරවලා තින්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ තියෙන qualifying payment එක දෙවෙනි අංකයට තමයි මම පුරවලා තින්නේ. මොකද qualifying payment 3යි තියෙන්නේ 2017 අංක 27 දරන දේශීය ආදායම් පනත යටතේ 1 2 3 කියලා. ඔයාලට ඒක මම පෙන්නන්නම්. schedule එකේ තියෙනවා schedule 5 එකේ qualifying payment schedule එකේ මේක තියෙනවා. මේ තියෙන schedule 5 එක qualifying payment. ඒතර මේක යටතේ තියෙනවා 2017 අංක 27 දරන දේශීය ආදායම් පනත යටතේ තියෙන qualifying payment 3 1 2 3 වශයෙන් to approved charity, to the government, to other specified institution. ඒතර මෙතන government එකට කරපු qualifying payment එකක් තමයි මම දාලා තින්නේ. ඒතකොට 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ තියෙන qualifying payment ඔක්කොම අපි මෙන්න මේ schedule එකට දානවා. deductible amount ටික 507 එකතු කරගෙන ඇවිල්ලා 509 කේජ් එකට දානවා. එතකොට ඒක තනි අගයක් විතර තියෙන්නේ ඒක නිසා. ඒක තමයි මේ qualifying payment යටතේ අපිට දීලා තින්නේ AB කියලා. ඒතර A කියන්නේ නව පනත අනුව, B කියන්නේ පැරණි පනත අනුව. ඒතර මම මෙතනදී පුරවලා තින්නේ නව පනත අනුව 2 කියන qualifying payment එක. 2 කියන්නේ රාජ්‍යයට කරන ලද පරිත්‍යාග පළවෙනි කාල සීමාවට 80000යි, දෙවන කාල සීමාවට 20000යි. සම්පූර්ණ එකතුව ලක්ෂයයි.
ඒතකොට ඒ විදිහට තමයි qualifying payment පුරවලා තියෙන්නේ. ඊට පස්සේ මේ 1 3 යටතේ තියෙනවා නම් qualifying payment ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඒ වගේම පැරණි පනත අනුව තියෙනවා නම් B කියන කේජ් එකේ ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඒතකොට මේ ඔක්කොගේම එකතු අපි ගන්නවා total qualifying payment එක පල්ලෙහාට. ඊට පස්සේ කාල සීමා දෙකට සහ එකතුව වශයෙන් ඊට පස්සේ total deduction ටික අපිට ගන්න පුළුවන්. total relief ටික සහ total qualifying payment වල එකතුව total relief නැත්නම් deduction ටික අපිට ගන්න පුළුවන්. පළවෙනි කාල සීමාවට දෙවන කාල සීමාවට සහ එකතුව වශයෙන්. ඒතකොට එකතුව තියෙනවා 20,50,000ක් මේ total relief සහ total qualifying payment වල එකතුව. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට taxable income එක ගන්න පුළුවන්. assessable income එකෙන් total deduction ටික අඩු කරලා. ඒතකොට පළවෙනි කාල සීමාවේ 28 ලක්ෂයක් තියෙන assessable income එක. ඒතර මේකේ total deduction ටික 9,80,000. ඒක අඩු කරාම 18,20,000යි taxable income එක. ඊට පස්සේ assessable income එක 11,00,000ක් තියෙනවා දෙවන කාල සීමාවේ 10,70,000ක් තියෙනවා total deduction ටික. ඒතර 30,000යි taxable income එක. මේ දෙක එකතුව 18,50,000යි. ඒතර මේක සිරස් 4 එකතු කරත් අපිට ගන්න පුළුවන් 39 ලක්ෂයෙන් total deduction ටික අඩු කරලා 20,50,000 අඩු කරාම 18,50,000 අපිට ලැබෙනවා. ඒතර මේක තමයි taxable income එක විදිහට main return එකේ අපි දාන්නේ. ඒතර දැන් අපි බලමු මේ උපලේඛන 10 හදපු කොටස් ටික schedule 1 2 සහ 5 වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ යටතේ අපි employment income එක මුලින්ම බලමු. ඒතර schedule 1 එක යටතේ අපි දාන්න ඕනේ employment income එක. මෙතන තියෙනවා schedule 1 එක. එතන මෙතන employee ගේ නම නැත්නම් company name එක දාන්න ඕනේ. ඊට පස්සේ type එක දාන්න ඕනේ. tin number එක දාන්න ඕනේ employer ගේ. ඊට පස්සේ remuneration එක 1,23,000යි. මේ total එක තමයි මේ තියෙන්නේ. ඒතර schedule 1 එකේ අපි දාන්නේ total එක. ඒ total එක තමයි මෙතන මම main return එකේ 23 ලක්ෂයක් විතර දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආවොත් schedule 10 එකේ ඊට පස්සේ අපි දාන්නේ business income එක. ඒකේ total එක 1,16,000යි. මේ 1,16,000 අපි schedule 2 එකට දානවා. schedule 2 එකේ තමයි business income එක තියෙන්නේ. ඒතකොට schedule 2 එකේ business income එක යටතේ මම මෙතන දාලා තිනවා taxation service කියලා nature of business එක යටතේ activity code එක දාලා. ඒතර මේ activity code එක ඔයගොල්ලෝ website එකෙන් download කරගන්න. ඒ income එක 1,16,000 මෙතන දාලා තිනවා. ඒකේ total එක අරන් තිනවා 1,16,000ක් විදියට. ඒතර ඒක තමයි 20 කේජ් එකට අපි main return එකට දාන්නේ. ඒතර මේක අපි enter කරනවා මෙන්න මෙතන 20 කේජ් එකට main return එකේ schedule 2 එකකින් එන අගය. ඒතර මේක adjusted profit එක නැත්නම් taxable profit එක. අලාභ ගැලපුවට පස්සේ එන අගය. ඒ කියන්නේ taxable loss එකක් තියෙනවනේ ඒක අඩු කරලා එන අගය තමයි මේ තියෙන්නේ taxable profit එක. ඒතර මෙන්න මේ ආකාරයට එකතු කරාම assessable income එක 1,39ක් විදිහට අපිට මෙතන ලැබෙනවා. ඒතර මේක තමයි schedule 10 එකේ අපි ගත්ත assessable income එක විදිහට total එක 1,39. ඒතර මෙතන total එක assessable income එක 1,39 හැදිලා තින්නේ මේ විදිහට. ඊට පස්සේ අපි දාන්න ඕනේ මේ relief ටික. ඒතර පළවෙනි relief එක ඇවිල්ලා employment relief එක 5,25,000. මේක schedule 1 එකේ තියෙනවා. employment income එක යටතේ relief එක 5,25,000. ඒතර මේ schedule 1 එකේ 5,25,000 අපි මෙතන enter කරනවා. enter කරලා ඒක අපි main return එකේ cage 60 යටතේ අපි enter කිරීමක් කරනවා. ඒතර 60 යටතේ අපි දානවා මෙතන relief for employment income එක schedule 1 එකෙන් එන එක 5,25,000. ඉන් අනතුරු අපි ආයි આવොත් schedule 10 එකට schedule 10 එකේ ඊට පස්සේ තියෙන relief එක තමයි expenditure relief එක. ඒ කියන්නේ මේ වසරේ අපිට ලබා දුන්නා ලක්ෂ 3ක් අන්තිම මාස 3ට expenditure සඳහා. ඒතකොට ඒක තමයි අපි ඊළඟට enter කරන්නේ. ඒක relief for expenditure කියන කැටගරි යටතේ main return එකේ මෙතන enter කිරීමක් කරනවා. ඒතකොට ඒක වෙන schedule එකට සම්බන්ධයක් නැහැ. schedule 10 එකකින් කෙලින්ම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ personal relief එක අපිට පළවෙනි කාල සීමාවට 3,75,000කුත් දෙවන කාල සීමාවට 7,50,000කුත් තියෙනවා. ඒ කියන්නේ 5 ලක්ෂයෙන් 12,9ක් සහ මිලියන 3න් 12,9ක් තමයි මේ තියෙන්නේ. ඒතකොට 11,25,000යි total එක. මේ 11,25,000ත් අපි main return එකේ enter කරනවා. personal relief එක යටතේ වෙන උපලේඛනයකට මේක සම්බන්ධ වෙන්නේ නැහැ. මෙතන දානවා total එක. ඉන් අනතුරු අපිට ගන්න පුළුවන් මේ සම්පූර්ණ relief වල එකතුව 19,50,000ක් විතර මෙතන සම්පූර්ණ එකතුව ලැබෙනවා. මේක තමයි මේ 19,50,000 විතර schedule 10 එකේ total relief එක යටතේ අපි දක්වලා තියෙන්නේ. ඉන් අනතුරු අපිට enter කරගන්න පුළුවන් qualifying payment. මෙතන මම enter කරලා තිනවා පළවෙනි කාල සීමාවට 80,000කුත් දෙවන කාල සීමාවට 20,000කුත් වශයෙන් ලක්ෂයක් enter කරලා තිනවා qualifying payment. මේක schedule 5 එකේ අපි enter කරන්න ඕනේ. ඒතර schedule 5 එකේ මම මෙතන enter කරලා තිනවා රජයට කරන ලද පරිත්‍යාග විදිහට ලක්ෂයක්. ඒතර ඒක තමයි total එක විදිහට මෙතන ඇවිල්ලා තියෙන 2017 අංක 24 දරන පනත අනුව. ඒක තමයි ඊට පස්සේ මෙතන main return එකේ අපි 120 කේජ් එකට enter කරන්න ඕනේ total එක. එතකොට main return එකේ අපි මෙන්න මෙතන qualifying payment යටතේ schedule 5 එකෙන් එන අගේ මෙතන enter කරනවා
ලක්ෂයක් විදියට. ඒතර මේක ෂෙඩියුල් 10 එකේ අපි 80000 20000 විදියට කාල සීමා දෙකට වෙන් කරලා දක්වලා තින්නේ මෙන්න මේ අගය තමයි. ඒතර ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙන්නේ නැති කොහොමද ක්වොලිෆයින් පේමන්ට් එන්ටර් කරේ කියලා. ඊට පස්සේ ටෝටල් ඩිඩක්ෂන් ටික මෙතන තියෙනවා 20,50,000ක්. ඊට පස්සේ ටැක්සබල් ඉන්කම් එක 18,50,000. ඒතර මෙතන තියෙනවා ටෝටල් ඩිඩක්ෂන් ටික සහ ටැක්සබල් ඉන්කම් එක 18,50,000 විදියට. ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ ෂෙඩියුල් 1 සිට 5 දක්වා 1 2 සහ 5 කොහොමද ෂෙඩියුල් 10 එකෙන් සම්පූර්ණ වෙලා මෙතනට ආවේ කියලා. ඒතර මම ෂෙඩියුල් 1 එක 2 එක 5 එක සම්පූර්ණ කරේ. ෂෙඩියුල් 10 එක සම්පූර්ණ කරා. ෂෙඩියුල් 10 එක සම්පූර්ණ කළා. ඒක සම්බන්ධයක් තියෙනවා ෂෙඩියුල් 1 2 5 එකට. ඒක නිසා තමයි ඒක පිරෙව්වේ. ඒතර ඕගොල්ලන්ට මම දැන් කියලා දෙන්නම් ෂෙඩියුල් 11 එක නැත්තම් උපලේඛන 11 කොහොමද සම්පූර්ණ කරන්න කියලා. ඒතර මේකත් අලුත් ෂෙඩියුල් එකක් ලොස් ඇඩ්ජස්ට්මන්ට් එක. මේක කලිනුත් තිබුණා රිටර්න් එකට සම්බන්ධ කරලා තිබුණේ නැහැ. නමුත් මේ අවුරුද්දේ රිටර්න් එකට සම්බන්ධ කරලා තිනවා මේ ලොස් ඇඩ්ජස්ට්මන්ට් ෂීට් එක. ඒතර මේකේ තියෙනවා part 1A part 1B part 2 සහ part 3 කියලා. ඒතර part 1A එකේ තියෙන බිස්නස් ඉන්කම් එක, part 1A එකේ තියෙන්නේ ලිකර් සම්බන්ධව, part 1B එකේ තියෙන ප්‍රොග්‍රෙසිව් රේට් එක, part 2 එකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක සම්බන්ධව ලොස් එක, part 3 එකේ තියෙන එක්ස්එම් ලොස් එක. එතකොට මේ ලොසස් සම්බන්ධව කතා කරනකොට ওই විදිහට තමයි මේ ෂෙඩියුල් එකේ තියෙන්නේ. එතකොට මේකේ year of assessment එක තියෙනවා. එතකොට ඊට පස්සේ loss එක තියෙනවා, current loss එක සහ brought forward loss එක. ඊට පස්සේ deductible loss from the profit of year of assessment 1920. එතකොට මෙතන තියෙන income එක දාන්න තමයි මේ තියෙන්නේ. business income, investment income, capital gain එක, exempt income දාන්න තියෙන්නේ. ඊට පස්සේ total deduction ටික දාන්න තියෙනවා. කොච්චරද අඩු කරන loss එක කියලා. අඩු නොවී ඉදිරියට යනවා නම් carried forward loss එකක් විදිහට ඒක දාන්න පුළුවන් මේ අවසාන කේජ් එකේ. ඔන්න ඔය ආකාරයට තමයි මේක සැකසීලා තියෙන්නේ. එතකොට 18 19 මෙතන එන්ටර් කරලා තිනවා වර්ෂය. ඒ 18 19 එන්ටර් කරලා තියෙන වර්ෂය ඉදිරියෙන් තමයි 18 19 ඉඳලා එන loss එකක් තියෙනවා නම් දාන්න ඕනේ. ඒක ඉස්සරහා 0.2 කියන කේජ් එකේ 18 19 loss එකක් ඉස්සරහට එනවා නම් දාන්න ඕනේ. ඊට පස්සේ 19 20 loss එකක් ආවොත් මේ 18 19ට පහලින් අපි 19 20 කියලා ලියලා ඒක ඉදිරියෙන් 0.2 කියන තැනින් දාන්න ඕනේ මේ අදාළ ලොසස් සම්බන්ධ. ඒක බිස්නස් ලොස් එකක්ද, ඉන්වෙස්ට්මන්ට් ලොස් එකක්ද, නැත්නම් එක්ස්එම් ලොස් එකක්ද කියලා. ඒ ආකාරයට තමයි ඒක එන්ටර් කරන්නේ. එතකොට මම මෙතනදී එන්ටර් කරලා තිනවා ප්‍රොග්‍රෙසිව් රේට් එකට යන බිස්නස් ලොස් එක 18 19 ඉදිරියට ගෙනලා තිනවා ලක්ෂ 2ක් බිස්නස් ලොස් එක නැත්නම් ටැක්සබල් ලොස් එකක්. එතකොට ඒක මම එන්ටර් කරන්න ඕනේ ප්‍රොග්‍රෙසිව් රේට් එකේ ඉන්කම් එක යටතට. ඒතර ලක්ෂ 18ක ඉන්කම් එකක් තියෙනවා. මෙතන ඉන්කම් එක දාන්නේ අපි බිස්නස් ලොස් එක අඩු කරන්න කලින්. මොකද මම රිටර්න් එකේ ලක්ෂ 16යි බිස්නස් ඉන්කම් එක පෙන්නුවේ මේ ලක්ෂ 2 අඩු කරලා. ඒතර අඩු කරන්න කලින් එන ආගේ තමයි මෙතන දාන්න ඕනේ. මේන් රිටර්න් එකේ ඔයගොල්ලොන්ට මතක ඇති මම ලක්ෂ 16ක් තමයි මෙතන දැම්මේ. ඒ කියන්නේ ලොස් එක අඩු කරලා එන ආගේ තමයි මෙතන ඇඩ්ජස්ටඩ් ප්‍රොෆිට් එක නැත්නම් ටැක්සබල් ප්‍රොෆිට් එක තමයි මෙතන දාන්නේ. ඒතකොට මෙතන දාන්නේ ෂෙඩියුල් 11 දාන්නේ ලොස් එක අඩු කරන්න කලින්. ඊට පස්සේ මෙතන දානවා ටෝටල් ඩිඩක්ෂන් එක. ඉන්නේ අපි අඩු කරන ලොස් එක කොච්චරද කියලා. මම ලක්ෂ 2ම අඩු කරනවා. මෙතන ඉන්කම් එක ලක්ෂ 2කට වැඩි නිසා. එතකොට ඉස්සරහට ගෙනියන ලොස් එකක් නැත්නම් කැරිඩ් ෆෝවර්ඩ් ලොස් එකක් නෑ. දෙකම මේ අවුරුද්දේ ක්ලේම් කරන නිසා. ඉතිරියක් වුණොත් මෙතන දාන්න ඕනේ. ඒතර මෙන්න මේ ආකාරයට තමයි ලොස් ඇඩ්ජස්ට්මන්ට් ෂීට් එක සම්පූර්ණ කරන්නේ. ඔයගොල්ලන්ට මේ අදාළ කැටගරි වලට අදාළව තියෙනවා නම් කිසියම් ලොස් එකක් ඉන්කම් එකක් ඒ අදාළ කේජස් වල දාලා ඒක ක්ලේම් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ මේක ගැනත් අවධානය යොමු කරන්න මේක කොහොමද සම්පූර්ණ කරන්න කියලා. ඔන්න ඔය ආකාරයට තමයි ෂෙඩියුල් 11 නැත්නම් 11 එක සම්පූර්ණ කරන්න. ඒතකොට 10 11 සම්පූර්ණ කරන හැටි මම කියලා දුන්නා. ෂෙඩියුල් 1 ඉඳලා 9 වෙනකන් සම්පූර්ණ කරන හැටි මම ඔයගොල්ලන්ට කියලා දීලා තිනවා කලින් වීඩියෝ එකේදී. එතන මම මෙතනදී 1 2 5 සම්පූර්ණ කරා. ඒ වගේම 10 11 සම්පූර්ණ කරා. එතකොට මෙතන ෂෙඩියුල් 8 9 8 කියන්නේ ටැක්ස් කම්පියුටේෂන් එක, 9 කියන්නේ ටැක්ස් ක්‍රෙඩිට් එක. එතකොට කවුරු හරි මේක සම්පූර්ණ කරනවා නම් මේ 8 9ත් සම්පූර්ණ වෙනවා. එතකොට 8 9 සම්පූර්ණ කරන හැටි මගේ කලින් වීඩියෝ එක 18 19 රිටර්න් එක පුරවන වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒකෙදි මම මේ සියලුම ෂෙඩියුල් එකේ ඉඳන් 9 වෙනකන් සම්පූර්ණ කරන හැටි කියලා දීලා තිනවා. ලින්ක් එක මම පල්ලෙහා දාලා ඇති. ඒක ක්ලික් කරලා බලන්න. එතකොට ඒකයි මේ වීඩියෝ එකයි 19 20 ඉන්කම් ටැක්ස් එක කම්පියුටේෂන් එක හදන වීඩියෝ එකත් මම කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් පල්ලෙහා තියෙනවා. ඒකත් බලන්න. ඒ වීඩියෝ තුනම බැලුවම ඔයගොල්ලන්ට 19 20 වාර්තාව සම්පූර්ණ කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇසෙට් ලයබිලිටි කොලේ 19 20 වත්කම් බැරකම් ප්‍රකාශයත් 18 19 වගේම තමයි, වෙනසක් නැහැ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බැලුවම ඇසෙට් ලයබිලිටි කොලෙත් සම්පූර්ණ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මම හිතන්නේ මගේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. WhatsApp එකට මැසේජ් එකක් එවන්න. Facebook page එකේ දාන්න. ඔයාලට පහසුවෙන් මේක කරගන්න හැකියාවක් තියෙනවා.
ඒ වගේ මතක් කරන්න කැමති තවමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙම වුණොත් විතරයි මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නම්. ඔබට ජය.